වස්සාන ධර්ම දේශනා සතුට නැමැති ධනයෙන් පොහොසතෙක් වන්නට හැම දිනයකම සතුට නැමැති ධනය උපයන්න. ඒට ඔබට කිසිදු බාධාවක් නෑ. ඒට ඔබට ඔබ සිටින තැන බාධාවක් නොවේ. ඔබට ලැබෙන දෙයින් ඔබේ සතුට වැඩි කරගෙන. ඔබ නොලබන දෙයින්ද ඔබ සතුට වැඩි කරගෙන. ජීවිතයේ සන්තෝෂය සතුට සැනසීම ඇති ජීවිතයක් ගෙවන්න. එයයි ඔබට මේ වසංගතයෙන් මිදීමට ඇති එකම මග කියන කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පෙන්වා වදාළ ධර්ම කරුණ ඔස්සේ අපේ සිත දියුණු කොට බලන විට ආධ්‍යාත්මික සුවයෙන් බලන විට පින්වතුනි අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා මේ සංසාර විමුක්තිය පිණිස සැනසීම පිණිස කටයුතු කරන පිරිසක් හැටියට අපි සන්තුට්ඨිය පිළිබඳව සතුට පිළිබඳවම නුවණින් ගවේෂණය කරන්න. ඒ නිසා ඔබ යථා ලාභ සන්තුට්ඨියෙන් පොහොසතෙක් වන්න, යථා බල සන්තුට්ඨියෙන් පොහොසතෙක් වන්න, යථා සාරුප්‍ය සන්තුට්ඨියෙන් පොහොසතෙක් වන්නට බැරි වුවත් ඔබ ඒ සඳහා වීරිය වඩන්නෙකු බවට පත්වන්න. එවිට ඔබට සන්තුට්ඨිය සතුට සෑම කල්හි ජීවිතයේ පවතිමින් වසංගතයේද දුරු වී මෙතෙක් ඔබ නිරෝගීව සිටියාක් මෙන් වසංගතය පහව ගිය තැනද නිරෝගී සුවයෙන්ම නැගී සිටින්නට ඔබට ඒ උතුම් සන්තුට්ඨියම මහත් උපකාරයක් වෙනවා, මහත් ධනයක් බවට පත් වෙනවා කියන අවබෝධයේ හිතේ ඇති කරගෙන වහවහ ඔබ අප හැම දෙනාගේම ගුණ සුවඳ දියුණු කරගෙන නිවන් මඟ පසක් කරගන්නට හැකි අයුරින් අපි හැමෝම කටයුතු කරමුයි කියන උතුම් සිතුවිලි හදවත්හි පෙරදරි කරගන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුරු ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේට්හි සේවයේ නියුතු නන්දනී ජයසේකර මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ තංකල්ල විතාරන්දිනිය ශ්‍රී ගල්කන්දාරාම පාරේ තල්වත්ත අංක 137 ලිපිනයේ විසූ 2010 ජූනි මාස 18 වන දින අකල් මරණයකට ගොදුරු වූ හසිතා සෙව්වන්දී සමරතුංග දියණියට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතුරුකිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්දර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
සන්තුට්ඨෝයං භික්ඛවේ කස්සපෝ ඉතරිතරේන චීවරේන ඉතරිතර චීවර සන්තුට්ඨියාච වන්නවාදී නච චීවර හේතු අනේසනං අප්පතිරූපං ආපඤ්ජති අලන්දාච චීවරං න පරිකස්සති ලද්ධාච චීවරං අගදිතෝ අමුංචිතෝ අනන්‍යාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති වාසනාවන්ත සදැහැති පින්නතුනි ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් පහන් කරනු පිණිස වස්සාන ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේ සෑම සිත් සතන් පහන් වීම පිණිස මේ උතුම් සද්ධර්ම දේශනාව අද සදහ සිත් පෙරදරි කොට සිදු කරන්නේ කුවේට්හි සේවයේ නියුතු පින්වත් නන්දනී ජයසේකර මහත්මියගේ පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයෙනුයි. පින්වත් නන්දනී ජයසේකර මහත්මියගේ පුණ්‍යවන්ත වූ ප්‍රධාන අරමුණ බවට පත් කරගන්නේ තංගල්ල විතාරන්දෙනිය ශ්‍රී ගල්කන්දාරාම පාරේ තල්වත්ත අංක 137 නිවසේ විසූ 2010 වසරේ ජුනි මස 18 වන දින අකල් මරණයකට ගොදුරු වූ හසිතා සෙව්වන්දි සමරතුංග දියණියට පුණ්‍යානුමෝදනා කරමින් මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කිරීමයි එතුමියගේ ප්‍රධාන සත් අරමුණ බවට පත්වන්නේ. හසිතා සෙව්වන්දි සමරතුංග දියණියට මේ සංසාර ගමනින් ඈතර වන්නට මේ මහා කුසලය ආශිර්වාදයක් වේවා කියන සත් සිතින් අපි මේ උතුම් සද්ධර්ම දේශනාව සමගින් සම්බන්ධ වෙමු. වාසනාවන්ත සදැහැති පින්වතුනි, සත්පුරුෂ සිතුවිලි මුල් කරගෙන ඔබ අප හැම දෙනාගේම ජීවිතයට විශේෂයෙන් වැදගත් වෙන මේ වසංගත සමයේ අපේ ජීවිතයට විශේෂ වශයෙන් සතුට සැනසීම සොයන මිනිසුන්ට සතුට සැනසීම අතුරුදහන් වූවා යැයි මේ වසංගත කාලයේ හැම දිනාගෙම සිත්වලට දැනෙනවා ඇති. අන්න ඒ දැනෙන ඒ කඩා වැටුණු ඒ වගේම ඒ විදිහෙන් සිතෙහි පීඩාවන් විඳින මේ වසංගතය නිසාවෙන් මැසිවිලි නගමින් නිවෙස්වලට වී විවිධාකාරයෙන් තමන්ගේ සිතැඟි ඉෂ්ටු කර ගන්නට නොහැකිව ලතවෙන පීඩාවට පත්වෙන වසංගතයට සාපයක් වෙමින් ඒ වසංගතයට බැනවදිමින් ජීවිතයෙහි කල් ගෙවමින් සිටින ඔබට සතුට කුමක් දැයි ධර්මානුකූලව ගවේෂණය කිරීමයි මේ දේශනාවේ අරමුණ බවට පත්වන්නේ. පින්නතුනි, ඒ අනුව අද ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා කරගන්නේ සංයුත්ත නිකායේ කස්සප සංයුත්තයේ කස්සප වග්ගයට අයිති වන ප්‍රථම සූත්‍ර දේශනාවයි. එහෙමනම්
කස්සප සංයුත්තේ කස්සප වග්ගේ පළවෙනි සූත්‍ර දේශනාව වන සන්තුට්ඨි සූත්‍රයයි. පිනතුනි සන්තුට්ඨිය සතුට ඔබේ ජීවිතයෙන් සතුට අතුරුදහන් වී දැයි ඔබ මොහොතක් මනසට ඔබේ මනසට එබිකං කොට බලන්න. ඔබ හුදකලා වී සමහර විට ඔබ නිරෝධායන මධ්‍යස්ථානයකට වී සමහර විට ඔබේ නිවසේම ඔබ සිටින මොහොතේ ඔබට මේ මොහොතේ සතුට පවතී දැයි ඔබ විමසුවහොත් බොහෝ පිරිසකට ලැබෙන පිළිතුර වන්නේ අනේ කොයි සතුටක්ද අපිට අවශ්‍ය විදිහට කටයුතු කරගන්නට නොහැකි තැන රැකී රක්ෂාවන් නැති තැන ආහාර පාන හිග වුණු තැන ඇඳුම් පැළඳුම් හිග වුණු තැන ඒ වගේම පෙර ඔබ ගත කළ පරිදි ඔබේ දිවි පැවැත්ම කරගෙන යන්නට බැරි වෙච්ච තැන ඔබ නොයෙක් විදිහින් මැසිවිලි නගමින් මේ වසංගතයට සාප කරමින් ඔබේ මනසෙහි සතුට අතුරුදහන් වී ඇති බව ඔබ දන්නේ නැහැ. එනිසා පින්නතුනි මේ සන්තුට්ඨිය කෙසේද ඇති කරගත යුත්තේ කියන කාරණය අපි මේ සූත්‍ර දේශනාවට අනුව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඊ타ම ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේ නමක් තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිනතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රූපයෙන් බුදුරජාණන් වහන්සේ හා සමානයි. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින විට සමහර විට බුදුරජාණන් වහන්සේ යැයි සැකසිතූ දායකින් භාග්‍යවතුන් වහන්සේට දන් පිළිගන්වනවා කියන සිතින් උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථාවන් තිබුණා. රූපයෙන් භාග්‍යවතුන් වහන්සේ හා සමානයි. ඒ වගේම උන්වහන්සේ මේ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් අතර අග්‍රස්ථායී වූවා. එහෙව් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ උපමා කරගෙන උන්වහන්සේ හා සමවන්නට නොහැකි වුවත් ඒ හා සම කෙනෙක් වන්නට උත්සාහ කරන්නයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වමින් දේශනා කොට වදාළ මේ සන්තුට්ඨි සූත්‍රය මේ කල අප හැමගේ ජීවිතයට ජාති ආගම් කුලමල උස් පහත් කිසිදු ભેදයකින් තොරව අපේ ජීවිත සාර්ථකත්වයට ඊටාම වැදගත් වෙනවා පින්වතුනි. දිනක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලයේ උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මෙසේ වදාලා පින්වත් මහණෙනි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මහ තෙරුන් වහන්සේ ළඟ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ 4ක් මම ඔබට පැහැදිලි කරනවා. සුවිශේෂී ලක්ෂණ 4ක්. පින්තුනි මොහොතක් ඔබ හිතන්න ඔබේ ජීවිතේ සුවිශේෂී ලක්ෂණ ඔබට ආවේනික වූ සුවිශේෂී ලක්ෂණ දැන් ඔබට ලෝකයෙන් ඔබ දෙස බලා ඔබ පිළිබඳව විශේෂත්වයන් කියනවා වෙන්නට පුළුවන්. ඒ අනුව මේ කෙලෙස් සහිත ලෝකයේ ඔබට ලැබී තිබෙන සුවිශේෂී ලක්ෂණ මොනවාදැයි ඔබේ සිතින් විමසන්න. සමහර විට සමාජයේ විසින්ද ඔබ ඒ ලක්ෂණ පිළිබඳව හොඳ හෝ නරක පිළිබඳව ඔබ ස්මතු කරන අවස්ථාවන් තිබෙනවා. ඔහු නිතතිම්ම නිරතුරුවම ඔහු හෝ ඇය කේන්තියෙන් සිටින කෙනෙක් සුවිශේෂී ලක්ෂණයක්. ඔහු નિરાයාසයෙන්ම නපුරු කමේ යුක්ත කෙනෙක්.
ඔහු කාරුණික කෙනෙක්. ඔහු ඉවසිලිවන්ත කෙනෙක්. ස්වභාවයෙන්ම පුංචි කාලෙත් එහෙමයි. මැදි වියෙත්, තරුණ වියෙත්, මහලු වියෙත් ඔහුගේ කාරුණික බවෙහි වෙනසක් නැහැ. අන්න ඒ වගේ විවිධාකාර වූ වෙනස්කම්, සුවිශේෂී වූ ලක්ෂණ ඔබේ චරිතයට අදාළව ලෝකයට දර්ශනය වෙනවා. ඔබේ සිනහවෙන්, ඔබේ කතාවෙන්, ඔබේ ගමනින් බිමනින්, ඔබේ ඇවතුම් පැවතුම් තුළින් ලෝකයට දර්ශනය වන ඔබේ සුවිශේෂී ලක්ෂණ. ඔබ තනිව සිතන්න, මගේ ජීවිතයෙන් විශේෂත්වය කුමක්ද? මගේ ජීවිතේ හොඳ හැටියට හෝ නරක හැටියට සමාජයේ සුවිශේෂත්වයට පත් වුණේ මොන විදිහේ ලක්ෂණ මුල් කරගෙනද? දැන් ඔබ සිටින තැන ඔබේ මනසින් විමසා හොඳට දැනගන්න. මම ස්වභාවයෙන්ම නිරතුරුවම ද්වේෂයෙන් කේන්ති ගන්න, ද්වේෂය නිරතුරුව මා සිත තුළ නගින ලක්ෂණයකින් සමන්විතයි. ඒ වගේම මම නිරතුරුවම ඊර්ෂ්‍යාවෙන් යුක්ත කෙනෙක්. වෛරය, ක්‍රෝධය ආදී සුවිශේෂී වූ ඔබේ ජීවිතයේ දුගතියට ඇද තබන්නට හේතු වෙන සුවිශේෂී වූ මෙහෙව් ලක්ෂණ තිබෙන්නට පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතය සුගතිගාමී කිරීමට අවශ්‍ය කරන කාරුණික බව, ඉවසිලිවන්ත බව, මුදිතාව, මධ්‍යස්ථ බව ආදී වූ උතුම් ගුණවලින් ඔබ සුවිශේෂී වන්නට පුළුවන්. දැන් ඔබ ඔබේ ජීවිතයේ මේ වසංගත කාලේ වුවත් ඔබේ සතුට නිරතුරුවම ඔබේ මනස තුල පවත්වා ගන්නට නම් ඔබ ඔබේ ජීවිතයේ සුවිශේෂී ගුණ කෙලෙසින්ද සකස් කරගත යුත්තේ කියලා මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමින් ඔබද අප හැමෝම මේ ධර්ම මාර්ගයෙහි නිවෙන මඟ, සැනසෙන මඟ, නිවන් දොරගුළු විවර කරන්නට ඔබේ සන්තුට්ටියත් මේ අයුරින් පවත්වන්නට වීරිය කරන්නට හැම සිත් සතන්ම පහන් වේවායි ආශිර්වාද සිතින්. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා පැහැදිලි කරනවා සුවිශේෂී ලක්ෂණ 4ක් මා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ, කාශ්‍යප මහ තෙරුන් වහන්සේ ළඟ දැකිය හැකි වූ සුවිශේෂී වූ ගුණ 4ක් පිළිබඳව සිහිපත් කරන්නට කැමැතියි. එයින් පළවෙනි ගුණය තමයි පින්වතුනි, උන්වහන්සේට සිව්පසයෙන් උන්වහන්සේ සතුටු වන අයුරු. උන්වහන්සේ ලද සිවුරෙන් සතුටු වෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියලා කියන්නේ පින්වතුනි සිව්පසය. ඒක ගිහි ජීවිතයකට අරගත්තොත් ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඉඳුම් හිටුම්, නිවාස, ඒ වගේම බෙහෙත් හේත්. ඔය කියන සිව්පසය ජීවිතයක සාර්ථකත්වය, ජීවිතයක සැනසීම, මේ මනුෂ්‍ය ජීවිතයක් තුළ සුවෙන් පවත්වන්නට උපකාර වන මේ සිව්පසය පිළිබඳව, සිව්පස පරිභෝගය පිළිබඳව ඔය ඇත්තන්නම් මේ කියන ආහාර, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත් කියන මේ සිව්පසයේ පිළිබඳ ඔබ සිතින් පවත්වන විදිහ, ඒ මේ වසංගත කාලේ ඔබ බලාපොරොත්තු වන විදිහට සමහර විට ඔබට ඇඳුම් පැළඳුම් පරිහරණයට, මිලදී ගැනීමට, ඒ වගේම පාවිච්චියට ඔබට අවස්ථාව නොලැබෙනව වෙන්නට පුළුවන්. ඔන්න ඔබේ ජීවිතේ සතුට බැහැර වුණු තැනක්. ඇඳුමක් පැළඳුමක් ගන්න විදිහක්වත් නැහැ. අනේ මේ වසංගතයක් නිසා.
ඒ වගේම ඔබ පෙර නිවසින් පිටත විවිධාකාරයෙන් ආහාර පාන ගැනීම සඳහා ඒ වගේම නොයෙක් විදිහෙන් ඔබේ ජීවිතයෙහි ආහාර පාන සඳහා ඔබ බැහැරට යන්නට ඇති. හැබැයි අද ඔබ එක තැනක කොටු වී වැඩි වශයෙන් ඔබ ඔබේ නිවසේහි ආහාර පාන පිළියෙල කර ගනිමින්ම ජීවිතය ගත කරනවා වෙන්නට පුළුවන්. ඔන්න ඔබේ හිතට දොම්නස ඇති වෙනවා. ඒ වගේම ඔබ පරිහරණය කරන නිවසේ නොයෙක් දේවල් අඩුපාඩුකම් මේ කාලය තුල ඇති වෙනවා. ඒ නිසා ඔබේ හිතට දොම්නස උපදිනවා. ඒ පමණක් නෙවෙයි ඔබට අවශ්‍ය කරන පරිදි බෙහෙත් ගැනීම සඳහාද රෝහලකට යන විට ඔබේ සිතේ සතුට බැහැරව යනවා. පිනතුනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ වටිනා ගුණ මෙලෙසින් ස්මතු කරනවා. පින්වත් මහණෙනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලද සිවුරෙන් සතුටු වෙනවා. උන්වහන්සේට ලැබෙන්නේ මොන විදිහේ චීවරයක්ද? ඒ ලද චීවරයෙන් උන්වහන්සේ අතිශයින් සතුටින් පරිහරණය කරනවා. එනිසා සිතේ පවතින සොම්නස සතුටට මොන විදිහකින්වත් බාධාවක් නැහැ. ඒ වගේම තමයි උන්වහන්සේ මේ ලද චීවරයෙන් ඉතරිතරේන චීවරේන ඉතරිතර චීවර සන්තුට්ඨියාච ලද සිවුර පිළිබඳව උන්වහන්සේ බොහොම සතුටින් සුවයෙන් ඒ පරිහරණය කරනවා. ඒ වගේම උන්වහන්සේ පිණ්ඩපාතේ ලබන්නේ යම්සේද ලද පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඒ කොයි විදිහෙන් ලැබුණත් ලද දෙයින් සතුටු වෙනවා. කොයි වගේ තැනක උන්වහන්සේ වැඩ හිටියත් සෙනසුන කොයි වගේ එකක් වුවත් උන්වහන්සේ වැඩිපුරම වනය ඇසුරු කරගෙන ධූතාංගධාරී වයි වැඩ සිටියේ. හැබැයි උන්වහන්සේ සැතපෙන තැන උන්වහන්සේ බොහොම සතුටින් සුවයෙන් සැනසීමෙන් සැතපුණා. ඒ වගේම උන්වහන්සේට ගිලන්පස බෙහෙතේත් කොයි විදිහින් ලැබුණත් ලද දෙයින් සතුටටපත් වුණා. එනිසා උන්වහන්සේට සතුට ජීවිතයෙන් අතුරුදහන්ව ගියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුල පැවතිච්ච මේ සිව්පස පරිභෝගයේ තුලදී භික්ෂුව තුල තිබිය යුතු, භික්ෂුණිය තුල තිබිය යුතු, උපාසක උපාසිකාව තුල තිබිය යුතු උතුම් ගුණාංග ස්මතු කරමින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව මේ උතුම් දේශනාව සිදු කොට වදාළේ. පින්වතුනි, එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මෙලෙසින් දේශනා කොට වදාලා. පින්වත් මහණෙනි, මා මේ සඳහන් කළ සිව්පස පරිභෝගය පිළිබඳව එහෙමත් නැතිනම් මේ කරුණු වලින් කාශ්‍යප මහරහතන් වහන්සේ හා සමවන්නට කෙනෙකු මේ ලෝකේ නැහැ. ඒ හා සමාන වෙන්නට නම් බෑ. ඒ හා මධ්‍යස්ථ සිතක් පවත්වන කෙනෙකු මේ ලෝකේ මා දකින්නේ නැහැ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ලැබුණු දෙයින් සතුටට කිසිදු බාධාවක් ඇති කරගන්නේ නැතිව සැනසෙන කෙනෙක්, සතුටු වන කෙනෙක් මේ ලෝකේ ඒ හා සමවන්නට කෙනෙකු නැති බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙම වුණත් පින්වත් මහණෙනි, සම නොවුවත් එබඳු අයෙකු වන්නට, එබඳු අයෙකු බවට පත්වන්නට මම ඔබට අවවාද කරනවා. මම ඔබට අනුශාසනා කරනවා. චීවර ආදී සිව්පසෙහි සතුටු වීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අවවාද අනුශාසනා කරනවා. එහෙමනම් පින්නතුනි, මේ වසංගත සමයේ
මේ අවවාදය ඔබත් සිහිකොට ඔබේ ජීවිතයේ සතුට බැහැරව යන තැන් අවබෝධ කරගෙන සතුටට හානියක් නොකර ජීවත් වීමම ඔබේ ජීවිතයේ සතුට පැවැත්වීමමයි වසංගතයෙන් මිදීමට මාර්ගය බවට පත්වන්නේ. එනිසා පින්නතුනි සන්තුට්ඨි පරමං ධනං මේ ලෝකයේ මිනිසුන්ට නැති වටිනාම උසස්ම ධනය සතුටයි. ඔබ අසා තිබෙනවා. මේ ලෝකයේ තිබෙන ධනය අතර කොයිතරම් ධනය තිබුණත් කොයිතරම් බලය තිබුණත් කොයිතරම් සැප සම්පත් වලින් ආඩ්‍ය සම්පන්න වුණත් තමන්ගේ සිත් වලින් විමසූ කල තමන්ට සතුට නැත්තේ නම් පින්නතුනි එය නොව ධනය සන්තුට්ඨිය යම් කෙනෙක්ට දුගී දුප්පත් පැල්පතේ විසුවත් ඒ වගේම මේ මොහොතේ ඔබ රෝගීව පසු වුණත් ඔබේ සිතෙහි නැගී සිටීම උත්හාන වීරිය නොපසුබට වීරිය යම් කෙනෙක් ඇති කරගන්නේ නම් එයයි මේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨම ධනය. එනිසා ඔබට මෙතෙක් සෙවූ ධනය උපයන්නට නොහැකි වුණත් ලෝකේ වටිනාම ධනය සන්තුට්ඨි පරමං ධනම් උසස්ම ධනය වන මේ සතුට උපයන්න රැස් කරන්න එකතු කරන්න මේ වසංගත කාලයේ ඔබට මහා ආශිර්වාදයක් කරගන්න. එනිසා පින්නතුනි එකිනෙක කෙනා කෙරෙහි කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඒ වගේම ලද ඇඳුමින් පැළඳුමින්, ලද ආහාර පානයෙන්, ඉන්න හිටින තැනින්, ඒ වගේම ලබන බෙහෙත් ඒත් වලින් අත්‍යන්තයෙන්ම සතුටු විය හැකි උත්තුංග සිතක් ඇති සතුට ගවේෂණය කරන සතුට වර්ධනය කරන සතුට නැමැති ධනය දිවා රාත්‍රී දෙකෙහි උපයන කෙනෙක් බවට පත්වන්න. එසේ ඔබ සතුට නැමැති ධනය ඔබ අසා තිබෙන පරිදි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනය සතුට නම් සතුට නැමැති ධනයෙන් ඔබ පොහොසතෙක් වන්න. ඔබට මේ ලැබිච්ච කාලේ තාම වටිනවා පින්නතුනි. හොඳයි. දැන් එහෙමනම් මේ සතුට මේ ධනය අපි මේ ගවේෂණය කළ යුතු එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතයෙන් දර්ශනය වුණු මේ ශ්‍රේෂ්ඨ වටිනා උතුම් ගුණ අපේ ජීවිතයට කෙසේ දැයි ගවේෂණය කරමින් එකතු කරගන්නේ ධනවත් වන්නේ සතුට නැමැති ධනයෙන් ධනවත් වන්නේ කෙසේ දැයි අපි මොහොතක් ගවේෂණය කොට බලමු. පින්නතුනි සන්තුට්ඨිය සතුට තුන් ආකාරයි. සතුට තුන් ආකාරයි. මේ සිතෙහි උපදින සතුට සන්තුෂ්ටිය එහෙමත් නැතිනම් සැනසීම සුවය ශාන්තිය ඔබ අප මේ කතා කරන මානසික සහනය සතුට ධනය සන්තුට්ඨිය නැමැති ධනය සන්තුට්ඨි පරමං ධනං පරම ධනය පින්නතුනි තුන් ආකාරයකින් විස්තර වෙනවා. පළවෙනි සන්තුට්ඨිය යථා ලාභ සන්තුට්ඨියයි. දෙවෙනි සන්තුට්ඨිය යථා බල සන්තුට්ඨියයි. තුන්වන සන්තුට්ඨිය යථා සාරුප්‍ය සන්තුට්ඨියයි. මේන් පින්නතුනි ඔබට යථා ලාභ සන්තුට්ඨිය ඇති කරගන්නට අපි බලමු යථා ලාභ සන්තුට්ඨිය කියලා කියන්නේ කුමක්ද? කෙලින් සරලව අපි එහි අදහස ගත්තොත් පින්නතුනි ලද දෙයින් සතුටු වීම යථා ලාභ සන්තුට්ඨියයි. දැන් ඔබේ සිතින් සතුට පැහැරගත්තේ ඔබ වසංගත කාලයට පෙර සහ වසංගතය තුල ඔබ ජීවත් වන කාලයේ ඔබ වසංගතයට පෙර
ඔබ ආහාර පාන ගත්ත විදිය, ඇඳුම් පැළඳුම් ඇඳපු විදිය, ගමන් බිමන් ගිය විදිය, ඒ වගේම නිවාසය පරිහරණය කරපු විදිය, ඔබ බේත්තේ ගන්න ගිය විදිහ වෙනස්. අද එලෙසින් ඔබට කටයුතු කළ නොහැකි. එහෙමනම් දැන් ඔබට ඒ සඳහා සීමාවන් තිබෙනවා. ඔබට පෙර පරිදි ඇඳුම් පැළඳුම් මිලදී ගන්නට, ඒ වගේම ආහාර පාන සොයා සමනා ගන්නට, ඒ පමණක් නෙවෙයි නොයෙක් කටයුතු සඳහා ඔබට දැන් බාධක රාශියක් මේ වසංගතයත් එක්ක එළඹිලා තිබෙනවා. හැබැයි ඔබ වසංගතයට සාප කරමින් සිටීමෙන් ඔබේ සිතේ සතුට සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව යනවා. ඔබට කළ හැකි අයුරින් සෞඛ්‍ය පුරුදු සිරිත් විරිත් අනුගමනය කරමින් ඔබ ඔබේ රැකියාව, ඒ වගේම ඔබෙන් විය යුතු යුතුයකම් මනවින් ඔබ ඉෂ්ට කරයි නම් අන්න ඔබට ලද දෙයින් සතුටු වීමේ සන්තුට්ඨිය තුලින් ඔබ පොහොසතෙක් බවට පත් වෙනවා. ලැබුණු දෙයකින් සතුටු වෙනවා. යථා ලාභ සන්තුට්ඨි. ලැබුණු වස්ත්‍රයකින්, ලැබුණු චීවරයකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සතුටු වුණා පින්නතුනි. උන්වහන්සේගේ ජීවිතයේ තාම ලස්සන උපමා උදාහරණ අපේ ජීවිතයට ගන්න තියෙනවා. දිනක් උන්වහන්සේට බොහෝම වටිනා පටසිවුරෙන් පිළියෙල වෙච්ච පට වස්ත්‍රයක්, චීවරයක් හැටියට ලැබුණයි. තාමත්ම වටිනවා, අනර්ගයි. නමුත් දිනක් උන්වහන්සේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ අභියසට ගොසින් අර වටිනා කියන වස්ත්‍රය උන්වහන්සේට පූජා කරලා, චීවරය පූජා කරලා, උන්වහන්සේ පරිහරණය කළ චීවරයක් ඉල්ලගෙන එය පරිහරණය කළා. හැබැයි උන්වහන්සේට හිතේ කිසිම දොම්නසක්, අනේ මම මේ පරණ සිවුරක් නේද පාවිච්චි කරන්න කියලා දොම්නසක්, අසතුටක් හිතේ ඇති වූයේම නැහැ. පින්නතුනි, එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පැවතිච්ච මේ ගුණයට ඔබට සමවන්නට නම් කිසි ලෙසකින්වත් බෑ. බලන්න, ඔබ ළඟ එක හා සමාන වස්ත්‍ර දෙකක් තිබෙනවා. දෙකම එක හා සමානයි. එකම විදිහේ වර්ණයෙන් යුක්තයි. එකම විදිහේ ලස්සනකින් යුක්තයි. එක හා සමානයි. එයින් එක් වස්ත්‍රයක් ඔබට දෙන්න ලැබුණොත්, තව කෙනෙකුට දෙන්න වුණොත්, දෙන්නට ඔබට සිතුවිලි පහළ වෙයිද කියන එක ඔබේ සිතයි ඔබ විමසන්නට ඕන. දෙන්න වුණොත් ඔබ කොහොමද ඒ වස්ත්‍රය දෙන්නේ? ඒ වස්ත්‍ර දෙක අතට අරගෙන අඩුපාඩුකම් සහිත නූල් ඇදුණු, ඒ වගේම නොයෙක් විදිහෙන් paludu වෙච්ච, නොයෙක් විදිහෙන් අපිරිසිදු වෙච්ච වස්ත්‍රය ඒ දෙකිනුත් ඔබ එකක් තෝරන්න පටන් ගන්නවා. ඉන් පස්සේ ඔබ දෙන්නේ. බලන්න, ඔබත් අපත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අතර ඇති වෙනස. වැරදිලා හරි නූල් පිපුණු, ඒ වගේම අපිරිසිදු වුණු වස්ත්‍රය ඔබ අතර ඇඳුනොත්, අනේ දුන්න වස්ත්‍රය කොච්චර හොඳ එකක් වෙන්නේ නැද්ද? ඒක නම් මීට වැඩිය හොඳ ඇති. අපරාධේ, මට ඒක දෙන්න නැතුව තියාගන්න තිබුණා, මට තව ටිකක් බලලා දෙන්න තිබුණා. දැන් පින්නතුනි, ඔබ අත වස්ත්‍ර දෙකක් තිබී එක වස්ත්‍රයක් දී ඔබේ හිතට දැන් ඇති වූයේ සන්තුට්ඨියද අසන්තුෂ්ටියද, අසතුටද සතුටද කියලා බලන්න. පින්නතුනි, අපේ සිතේ ඇති වුණේ අසතුටයි. අනේ මම දුන්න වස්ත්‍රය මීට වඩා හොඳ ඇති. යම් කෙනෙක් සිහිපත් කළොත් අන්න ඔබ දුන්න ඒ ලස්සන වස්ත්‍රය ඇඳගෙන පොරවගෙන එයා ගොඩාක් ලස්සනට කැපී පෙනුණා කියලා කිව්වොත්, අනේ මම මේ තියාගත්ති වස්ත්‍රයට වඩා එහෙනම් ඒක ලස්සන ඇති. හිත ඔබේ කතා කරනවා. අහලා බලන්න. එහෙමනම් පින්නතුනි, ඔබ යථා ලාභ සන්තුට්ටි,
ලද දෙයින් සතුටු වන්නෙක් දැයි ඔබට ඒ සතුට තිබේ දැයි ඔබ මොහොතක් ගවේෂණය කොට බලන්න. පින්නතුනි, ලද දෙයින් සතුටු වන්නට මේ වසංගත කාලේ අපි හැමෝම ධර්මානුකූලව අධිෂ්ඨාන කළ යුතුම වෙනවා. මොකද මේ වසංගතය කියලා කියන්නේ පින්නතුනි, වසංගතයට අපි සාප කරමින් කාලය ගත කිරීම සුදුසු දෙයක් නෙවෙයි. ඒ සාපය වසංගතය කරා නොව අප කරාම පැමිණෙන බව, ඒ අසන්තෝෂය, ඒ අසන්තුට්ටිය, ඒ නොසතුට අපේ සිත් තුළමයි රෝපණය වන්නේ. අපේ සිත් තුළමයි අසහනයට, පීඩාවට පත්වන්නේ. එනිසා පින්නතුනි, ලද දෙයින් සතුටු වීම මේ වසංගත කාලයේ අත්‍යන්තයෙන්ම වැදගත්. ඔබේ සතුට පවත්වා ගන්නට. එනම් පින්නතුනි, අපි පළවෙනි සතුට පිළිබඳ ඉගෙන ගත්තා. යථා ලාභ සන්තුට්ඨිය. ලද දෙයින් සතුටු වීම. ලැබුණු දෙයින් සහනයට පත්වෙමින් කටයුතු කිරීම. එසේ ඔබ කටයුතු කළත් නොකළත් ඔබ අප හැම දෙනාගේම කාලය මොහොතක් පාසා ගෙවී යනවා. ඒ නිසා පින්නතුනි, යථා ලාභ සන්තුට්ඨිය ඇති කරගන්න. ලද දෙයින් සතුටු වීමට සිතුවිලි දියුණු කරන්න. ඊළඟට දෙවන සන්තුට්ඨිය පින්නතුනි, යථා බල සන්තුට්ඨිය. ලද දේ හොමාරු කරගෙන සතුටු වීම. පින්නතුනි, මේ වසංගත කාලයේ මේ වසංගත කාලයේ පින්නතුනි, අපි තාමත්ම අවදියෙන් කටයුතු කළ යුතුයි. සම්පත් බොහෝම පරිස්සමට පරිහරණය කළ යුතුයි. යථා බල සන්තුට්ටි. ලද දේ හුවමාරු කරගෙන සතුටු වන්නට ඕන. පින්නතුනි, ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ඒ වගේම මේ සියල්ලක්ම සෞඛ්‍ය විධිවිධානයන්ට අනුව පින්නතුනි, අපිට තිබෙන දෙය, දැන් ඔබ හිතන්න ඔබේ නිවසේ වැඩිපුර තිබෙන දෙය අන් අයට දෙන්නට ඔබට සිතක් තියෙන්නට ඕන, සතුටක් තිබෙන්නට ඕන. ඔබට සමහර වෙලාවට නැතිවන්නට පුළුවන්. හැබැයි ඔබට තිබෙන දෙයක් තියෙනවා. ඔබේ නිවසේ, ඔබේ ගෙවත්තේ, ඒ වගේම ඔබේ ජීවිතයට ඔබේ නිවස ආශ්‍රිත කරගෙන නොයෙක් සම්පත් වලින් ඔබ ආඩ්‍ය සම්පන්නව සිටින්නට පුළුවන්. හැබැයි ඔබේ නිවසෙත් අඩුපාඩුකම් තිබෙන්නට පුළුවන්. නමුත් ඔබ ලද සම්පත්තිය, උදාහරණයක් කියනවා නම් පින්නතුනි, නිවසක හොඳට ඒ නිවසියන්ට පොල්, ඒ වගේම නොයෙක් විදිහේ තමන්ගේ නිවසේ තමන්ට ප්‍රයෝජනයට වඩා වැඩියෙන් නොයෙක් සම්පත් තියෙනවා. පොල් ආදී, ඒ වගේම වෙනත් නොයෙක් විදිහේ එළවලු වර්ග, නොයෙක් දේවල් තමන්ගේ පරිහරණයට වඩා වැඩියෙන් තියෙනවා. එහෙනම් ලද දෙය අන් අයටත් තුවමාරු කරලා දෙමින් මේ වසංගත කාලයේ සතුටු වන්නට යම් කෙනෙකුට පුළුවන් නම් ඊටාම ශ්‍රේෂ්ඨයි පින්නතුනි. ඔබේ මනුෂ්‍යත්වයේ උත්තරීතර බව, ඔබේ මනුෂ්‍ය ගුණයෙහි උසස් මනසකින් යුක්ත කෙනෙකු බව වැටහෙන්නේ විටයි. සමහර වෙලාවට ඔබට වෙන දේවල් වලින් ඌනතාවයන් වලින් පිරීලා තියෙන්නට පුළුවන්. හැබැයි ඔබ ලද දෙය, ඔබට ඇති දෙය ඔබ හුවමාරු කරගෙන සතුටු වන්නට පුළුවන් නම් අර පෙර සතුටට වඩා බලන්න පින්නතුනි ප්‍රබලයි. යථා බල සන්තුට්ටි. ඒ හිත අර පෙර හිතට වඩා ඊ타ත්ම දියුණු සිතක්. ලද දෙයින් සතුටු වෙනවා. වැඩිපුර යම් දේවල් තිබෙනවා. ඒ අතර ලද දෙයින් සතුටු වෙමින් සිටින ඔබ වැඩිපුර ඔබට ඇති දෙය අන් අයට බෙදා දෙමින්, අන් අයට පරිත්‍යාග කරමින් ඔබේ නිවසේ මා මුලින් ඔබට සරලවම සිහිපත් කරේ මොන යම් දෙයක් හෝ වැඩිපුර තියෙනවා. පොල් ටිකක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් සහල් වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් එළවලු වර්ග වෙන්නට පුළුවන්. ඔබට පරිහරණය කරන්නටත් වඩා ඔබ ලද දෙය වැඩි.
එවිට ඔබ කුමක්ද කළ යුත්තේ? ඔබේ සිතේ සතුට ඇත්නම් මේ වසංගත කාලයේ පින්නතුනි ඔබ ලද දෙය හුවමාරු කරගෙන අන් අයට දෙමින් ඔබට සතුටු වන්නට පුළුවන් ශ්‍රේෂ්ඨම කාලයයි මේ උදා වී තිබෙන්නේ. ඒ සතුට පින්නතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟ පැවතුණා. උන්වහන්සේට ලැබිච්ච නොයෙක් චීවර පිණ්ඩපාත සෙනසුන් උන්වහන්සේ අන් භික්ෂූන් උදෙසා පරිත්‍යාග කළා. එහෙමනම් භික්ෂුවක් භික්ෂුණියක් උපාසකයෙක් උපාසිකාවක් හැටියට අපි ළඟ තියෙන ಗುಣ වෙන්නට පුළුවන්. අපි ළඟ තියෙන හොඳ ಗುಣ දර්ශනය කරන්නට පුළුවන්. අන්න එලෙසින් පින්නතුනි ගුණයක් හෝ වේවා. ඔබ ළඟ වැඩියෙන් තිබෙන ඉවසීමේ ගුණය අන් අයගේ සිත්වලත් දියුණු කරන්නට, අන් අයගේ සිත්වලත් වර්ධනය කරන්නට, ඒ ගුණය හෝ ඔබ දානය කරන්නට. ඔබේ නිවසේ භෞතිකමය වශයෙන් අන් අයට ප්‍රයෝජන ගත හැකි. මේ වසංගත සමයේ හැමෝම දුෂ්කරතාවයන් වලට පත්වෙන කාලේ ඔබ ලද දෙය හුවමාරු කරගන්නට. ඔබ ලද දෙය කිය සඳහන් කළේ ඔබ වැඩියෙන් ලද දෙය. ඒ ඔබේ නිවසේ එළවලු ටිකක් වෙන්නට පුළුවන්. හාල් ටිකක් වෙන්නට පුළුවන්. පොල් ගෙඩියක් වෙන්නට පුළුවන්. කුමක් හෝ කමක් නැහැ. ඔබ වැඩිපුර ලද දෙය අන් අයට දී සතුටු වන්නට පුළුවන් නම් ඔබේ සතුට නැමැති ධනයෙන් ඔබ පොහොසතෙක් වෙනවා. ඔබ හරියට අර යථාලාභ සන්තුට්ඨිය කියලා කියන්නේ යම් තාක් යම් සරමක ධනවතෙක් වෙලා ඉන්න ඔබ යථා බල සන්තුට්ටි ස්වභාවයට ඔබේ සිත දියුණු වෙනවා. ඒ කියන්නේ දැන් ඔබ ධනවතෙක්. සතුට නැමැති ධනයෙන් ඔබ පොහොසතෙක්. යථා බල සන්තුට්ටිය. පින්නතුනි එහෙමනම් දෙවන සන්තුට්ටිය පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. එතකොට යථා ලාභ සන්තුට්ටි, යථා බල සන්තුට්ටි. ඊළඟට පින්නතුනි යථා සාරුප්‍ය සන්තුට්ටිය. මේ නම් අපිට ලේසියෙන් ඇති කරගත නොහැකි දෙයක්. හොඳම දේ අන් අයට දීලා සාමාන්‍ය දෙයකින් ජීවිත ගත කරන අය ලෝකේ බොහෝම දුර්ලභයි. පින්නතුනි හොඳම දේ ඔබට දීලා, හොඳම ඇඳුම දීලා නරක ඇඳුමක් පරිහරණය කරන්න ඔබට හැකිද? උත්තරේ කුමක්ද? නැහැ. මට නම් බෑ. ඒ වගේම ඔබට හොඳම ආහාර පාන ටික අන් අයට දීලා නරක ඉදරන් ඊට වඩා පෝෂණයෙන් අඩු ආහාරයක් ඔබට පරිහරණය කරන්නට හැකිද? ඒත් ඔබට උත්තරේ බෑ. ලස්සනම ගේ තව කෙනෙකුට දීලා සාමාන්‍ය තැනක ඔබට ජීවත් වන්නට පුළුවන්ද? උත්තරේ ඔබට බෑ. එහෙම කරන්නට බෑ. හොඳම බෙහෙත් ඒත් ටික අන් අයට පරිත්‍යාග කරලා මොනවගින් හරි බෙහෙත් ඒත් ටිකකින් ඔබ ජීවත් වෙන්නට ඔබ කැමතිද? නැහැ. එහෙනම් ඔබ සතුට නැමැති ධනයෙන් ධන කුවේරයෙක් වී නැහැ. ධනයෙන් පොහොසතෙක් වී නැහැ ඔබ. හැබැයි පින්නතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ හා සමානයි. ඒ නිසානේ උන්වහන්සේට පට සිවුර දීලා අර පරණ සිවුර දරාගෙන උන්වහන්සේ සතුටින් දූතාංග පුරමින් කටයුතු කළේ. පින්නතුනි මේට ඔබට දැනෙන උදාහරණයක් ගෙනාවොත් ඔබේ නිවසේ සිටින ඔබේ අම්මා කොයි තරම්නම් මේ යථා සාරුප්‍ය සන්තුට්ඨියෙන් පොහොසත්ද බලන්න. හොඳම ආහාර ටික. ඒ වගේම හොඳම දේ දරුවට දීලා තියෙන දෙයකින් කුස පුරවගෙන දරුවත් ඇකේ තබාගෙන වඩාගෙන සතුටින් ඉන්න අම්මලා නැද්ද? සමහරට දරුවට කැව්වේ පෙව්වේ හොඳම දෙයමයි. වටිනාම දේ. අම්මා කුස පුරවා ගත්තේ ඉතිරි වෙච්ච ආහාරයකින්. අන්න පින්නතුනි යථා සාරුප්‍ය සන්තුට්ඨිය. හැබැයි අම්මගේ හිතේ අසතුටක් නැහැ. දරුවත් වඩාගෙන දරුවට කැව්වේ හොඳම ආහාර පාන ටික. දැන් දරුවත් වඩාගෙන තමන් අර ඉතිරි වෙච්ච දෙයකින් කුස පුරවගෙන අම්මා hina වෙලා සතුටින් ඉන්නවද නැද්ද? බලන්න යථා සාරුප්‍ය සන්තුට්ඨිය. ඒ අම්මා මේ සංසාර ගමනේ අම්මා කියන ඒ උතුම් ගුණයේ වටිනාකම එතනයි පින්නතුනි. අම්මා දරුවන්ට දෙන්නේ හොඳම දේ. හොඳම දේ දීලා
ඉතිරි වෙන දෙයකින් කුස පුරවගෙන ඉන්න අම්මා වගේ. ඔබටත් හොඳම දේ දීලා ඉතිරි වෙන දෙයකින් ඔබේ දිවි ගෙවන්නට ඔබට ප්‍රබල සතුටක් හිතන්නටවත් බෑ ඔබට. ඔබ හිතන්නකෝ වටිනාම එහෙමත් නැතිනම් පෝෂිදායකම ආහාරය අල්ලපු ගෙදර දරුවට දෙන්න පුළුවන්ද? බෑ. හැබැයි ඔබේ දරුවට ඔබ දෙන්න පුළුවන්. ඒ නිසා උදාහරණයයි. මවක් වටිනාම ආහාරය, වටිනාම පෝෂිදායකම ආහාරය තම දරුවන්ට දීලා ඉතිරි වෙච්ච දෙයකින් කුස පුරවගෙන සතුටින් ඉන්නවා වගේ. ජීවත් වන්නට පුළුවන්කම ලැබුණොත් පින්නතුනි, එයා ධන කුවේරයෙක්, සන්තුට්ඨිය නැමැති ධනයෙන් මහා පොහොසතෙක්. සමස්ත සමාජයේ කෙරෙහිම ඒ උතුම් ගුණය පතුරු වන්නට ඔබට පුළුවන්කම ලැබේ නම් පින්නතුනි, එයයි මේ ලෝකයේ වටිනාම ධනවත් බව, ශ්‍රේෂ්ඨත්වය, යථා සාරුප්‍ය සන්තුට්ටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුල ඒ සතුට තිබුණා. උන්වහන්සේ ලද දෙයින් සතුටු වුණා. ලද දේ හුවමාරු කරගෙන සතුටු වුණා. වැඩිපුර උන්වහන්සේට චීවර ලැබෙන විට ඒවා පරිත්‍යාග කළා. ඒ වගේම වැඩිපුර උන්වහන්සේට ආහාර පාන ලැබෙන විට ඒවා පරිත්‍යාග කළා. ඒ පමණක් නෙවෙයි, හොඳම දේ දන් දීලා පරණ දෙයක් පරිහරණය කළා. හරියට මවක් වගේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්නතුනි ඒෂා මහා ධනවතෙක්, සන්තුට්ටි පරමං ධනං, සතුට නැමැති මහා ධනයෙන් පොහොසතෙක්. එනිසා පින්නතුනි ඒහා සමවන්නට අපිට නොහැකි වුණත් ඒහා සමාන කෙනෙකු වන්නට හෝ අපිත් උත්සාහ කළ යුතුයි. ඒ සඳහා සුදුසුම කාලයයි මේ වසංගත කාලය පින්නතුනි. එනිසා යථා සාරුප්‍ය සන්තුට්ඨිය ජීවිතය ඇති කර ගන්නට පුළුවන් වුණොත් පින්නතුනි, ඔබයි මේ ලෝකයේ සතුටින්ම ජීවත් වෙන කෙනා. ඔබයි මේ වසංගතයේ තුල වුවද ඊ타ම සැනසුමින් සොම්නසින් ජීවත් වෙන කෙනා. ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතයෙන් දර්ශනය වෙච්ච මේ උත්තුංග ගුණ පින්වතුනි අපේ ජීවිතයටත් ඩිංගක් හරි අංශු මාත්‍රයක් හරි අපේ ජීවිතයටත් ලං කරගන්නට අපි වීරිය වඩමු. ඒට සුදුසුම කාලයයි මේ වසංගත කාලය. පින්වතුනි, මෙලෙසින් යථා ලාභ සන්තුට්ඨියත්, දැන් ඔබ දන්නවා යථා ලාභ සන්තුට්ඨිය ලද දෙයින් සතුටු වීම, යථා බල සන්තුට්ඨිය ලද දෙය හුවමාරු කර ගැනීම. මා මුලින් සිහිපත් කළ පරිදි වැඩියෙන් ඔබ ලබන දෙය අන් අයට සතුටු සිතින් පරිත්‍යාග කිරීම. යථා සාරුප්‍ය සන්තුට්ඨිය, ඒ වගේම යථා සාරුප්‍ය සන්තුට්ඨිය කියලා කියන්නේ ඔබ ලද හොඳම දේ දන් දී තියෙන දෙයකින් ඔබේ ජීවිතය පවත්වා ගැනීම. හරියට මවක් හොඳම දේ දරුවට දීලා තියෙන දෙයකින් කුස පුරව ගන්නවා වගේ. මෙන්න මේ ආකාරයෙන් පින්තුනි සන්තුට්ඨිය නැමැති ධනයෙන් පොහොසත් වන ක්‍රම තුනයි. යථා ලාභ සන්තුට්ඨිය, යථා බල සන්තුට්ඨිය, යථා සාරුප්‍ය සන්තුට්ඨිය. මේ සන්තුට්ඨිය ඔබේ ජීවිතයේ ඇති කරගත්තොත් ඔබට ලැබෙන සිව්පසය ලැබීමෙන් සතුටු වෙන ආකාරයත් පින්නතුනි සතර ආකාරයි. පින්නතුනි, යම් කෙනෙක් ලද දෙයින් සතුටු වන්නේ, එහෙමත් නැතිනම් තමන් ලබන සිව්පසයෙන් භික්ෂුවක් භික්ෂුණියක් ඒ වගේම ගිහි ජීවිතයකට මේක ගලපගත්තොත් ඔබ ආහාර පාන වලින්, ඇඳුම් පැළඳුම් වලින්, ඒ වගේම ඔබ ඉන්න හිටින තැන් වලින්, ගේ දොර වලින්, ඒ පමණක් නෙවෙයි බෙහෙත් හේත් වලින් ඔබ සතුටු වෙන ආකාරය තුල තමයි ඔබේ ජීවිතේට සැනසීම සුවය කියන එක ගලාගෙන එන්නේ. එහෙමනම් පින්නතුනි, සතුටට දැන් අපිට මේ සිව්පසේ ලැබීමේදී මෙන්න මේ විදිහේ සිතෙහි ස්වභාවයක් හට ගන්නවා. සතුටටපත් වුවත් සතුටු බව නොපෙන්වයි. දැන් සමහර වෙලාවට තමන් ඇඳුමක් පැළඳුමක් අරගෙන
ඒ වගේම ආහාර පාන අරගෙන ඒ වගේම බෙහෙත් ඒත් අරගෙන තමන් සිටින නිවසින් තමන් තෘප්තියකටපත් වෙනවා. සතුටටපත් වුවත් ඒ සතුටු බව නොපෙන්වයි. ඔන්න අපේ ක්ලේශ සිතෙහි එක් ස්වභාවයක්. ලද දෙයින් සතුටුයි, හැබැයි සතුට පෙන්වන්නේ නැහැ. තව අවස්ථාවක් තිබෙනවා. තමන් ආහාර පාන ගන්නවා, ඇඳුම් පැළඳුම් ගන්නවා, සතුටටපත් නොවි ඒකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. හැබැයි සතුටු බව පෙන්වනවා. හොඳයි මම ඒකින් සතුටු වෙනවා කියලා පෙන්වනවා. හැබැයි සතුටටපත් බව පෙන්නුවට හිත සතුටටපත් වෙලා නැහැ. ඒ වගේම මේ සිව්පසය ලැබීමේදී තවත් ස්වභාවයක් තමයි කිසිවකගෙන් මොන දේ ලැබුණත්, මොන විදිහේ ආහාර පාන ලැබුණත්, මොන විදිහේ චීවරාදිය ලැබුණත්, මොන විදිහේ සෙනසුන් ලැබුණත්, මොන විදිහේ බේත් ලැබුණත් ඒ කිසිවකගෙන් සතුටු වීමක් නැහැ. එහි ಗುಣ කියන්නේ නැහැ. සතුටක් නැහැ. අන්න පින්නතුනි සතුට අතුරුදහන් වෙන විදිය. ඊළඟට ස්වභාවයෙන්ම ලද දෙයින් යථාලාභ, යථා බල, යථා සාරුප්‍ය ලද දෙයින් සතුටටපත් වෙනවා. එහි ಗುಣ නැවත නැවත කියනවා. දැන් ඔබ ඔයින් කුමන තැනක රැඳී සිටින්නේ දැයි ගවේෂණය කොට බලන්න. ඔබ සතුටටපත් වුවත් සතුටටපත් බව නොපෙන්වන කෙනෙක්ද? සතුටටපත් වුවත් සතුටටපත් බව නොපෙන්වන කෙනෙක්ද? මොන වගේද? ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ගේ දොරින්, බෙහෙත් ඒත් වලින් ඔබ සතුටටපත් වුවත් සතුටටපත් බව නොපෙන්වන කෙනෙක්ද? ඒක ඔබේ සිතෙහි ලක්ෂණ හැටියට මේවා පහළ වෙනවා. සතුට බැහැර වෙන්නට හේතු හැටියට පහළ වෙනවා. ඊළඟට සතුටටපත් නොවි සතුටු බව පෙන්වන කෙනෙක්ද? සමහර වෙලාවට ඔබ සතුටටපත් වන්නේ නැහැ හිත ඇතුලින්. හැබැයි සතුටුයි වගේ පෙන්වනවා. එහෙම අය ඉන්නවා. ඒ වගේම පින්නතුනි කිසිවකගෙන් සතුටු වීමක් නැහැ. කිසිම දෙයකින් සතුටටපත් නොවන, ඒ වගේම ಗುಣ නොකියන, මොන දේ ලැබුණත් සතුටටපත් නොවන ස්වභාවයෙන් යුක්ත භික්ෂූන්, භික්ෂුණීන්, උපාසකයන්, උපාසිකාවන් සිටිනවා. ඒ වගේම පින්නතුනි ලද දෙයින් සතුටටපත් වෙනවා, නිති ගුණ කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව සඳහන් කළේ පින්නතුනි උන්වහන්සේ ලද දෙයින් සතුටටපත් වෙනවා. එහි ගුණ නැවත නැවත කියනවා. එහි වටිනාකම නැවත නැවත ස්මතු කරමින් සතුටටපත් වෙනවා. ඒ නිසා ඔබ ලද දේ තාම සරල සියුම් දෙයක් වන්නට පුළුවන්. ඒ ලද දෙයින් ඔබ සතුටු වන්නට, සොම්නසටපත් වන්නට, ප්‍රීතියටපත් වන්නට ඒ සතුටමයි සැනසීම කරා ඔබ වාරගෙන යන්නේ. ශාන්තිය කරා, නිවීම කරා, නිෂ්ඨාව කරා ඔබව රැගෙන යන්නේ. ඒ නිසා පින්නතුනි අපි යමක් ලැබෙන විට එයින් අපි සතුටටපත් වුවත් සතුටු බවක් නොපෙන්වන ස්වභාවයක් අපේ මනසේ තියෙනවා. ඒ වගේම යමක් අපිට ලැබුණාම සතුටටපත් වී සතුටු බව පෙන්වන ස්වභාවයක් අපේ මනසේ පවතිනවා. ඒ වගේම මොන දේ ලැබුණත් ඒ කිසිවකකින් සතුටක් නොපෙන්වන සිත් අප තුල තිබෙනවා. ස්වභාවයන් අප තුල තිබෙනවා. සතුටටපත් වී ඒ සතුට, එහි ගුණය, ඒ සැනසීම නිරතුරුවම සිහිපත් කරන ලක්ෂණයෙන් යුක්ත බවත් භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාලා. එනිසා පින්නතුනි මේ උතුම් මනුස්ස ජීවිතයේ ඔබත් මේ වසංගත කාලයේ ඔබේ සතුට කොතනදැයි ගවේෂණය කරන්නට සුදුසුම වෙලාවයි කියන අවබෝධය ඇති කරගෙන මේ සන්තුට්ඨිය ජීවිතය ඇති කරගෙන ඔබත් මේ උතුම් සන්තුට්ඨියෙන් සතුට නැමැති ධනයෙන් පොහොසතෙක් වන්නට හැම දිනයකම සතුට නැමැති ධනය උපයන්න. ඒට ඔබට කිසිදු බාධාවක් නැහැ. ඒට ඔබට ඔබ සිටින තැන බාධාවක් නොවේ. ඔබට ලැබෙන දෙයින් ඔබේ සතුට වැඩි කරගෙන, ඔබ නොලබන දෙයින්ද ඔබ සතුට වැඩි කරගෙන
ජීවිතයේ සන්තෝෂය සතුට සැනසීම ඇති ජීවිතයක් ගෙවන්න එයයි ඔබට මේ වසංගතයෙන් මිදීමට ඇති එකම මග කියන කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පෙන්වා වදාළ ධර්ම කරුණ ඔස්සේ අපේ සිත දියුණු කොට බලන විට ආධ්‍යාත්මික සුවයෙන් බලන විට පින්වතුනි අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා මේ සංසාර විමුක්තිය පිණිස සැනසීම පිණිස කටයුතු කරන පිරිසක් හැටියට අපි සන්තුට්ඨිය පිළිබඳව සතුට පිළිබඳවම නුවණින් ගවේෂණය කරන්න. ඒ නිසා ඔබ යථා ලාභ සන්තුට්ඨියෙන් පොහොසතෙක් වන්න, යථා බල සන්තුට්ඨියෙන් පොහොසතෙක් වන්න, යථා සාරුප්‍ය සන්තුට්ඨියෙන් පොහොසතෙක් වන්නට බැරි වුවත් ඔබ ඒ සඳහා වීරිය වඩන්නෙකු බවට පත්වන්න. එවිට ඔබට සන්තුට්ඨිය සතුට සෑම කල්හි ජීවිතයේ පවතිමින් වසංගතයේද දුරු වී මෙතෙක් ඔබ නිරෝගීව සිටියාක් මෙන් වසංගතය පහව ගිය තැනද නිරෝගී සුවයෙන්ම නැගී සිටින්නට ඔබට ඒ උතුම් සන්තුට්ඨියම මහත් උපකාරයක් වෙනවා, මහත් ධනයක් බවට පත් වෙනවා කියන අවබෝධයේ හිතේ ඇති කරගෙන වහවහ ඔබ අප හැම දිනාගෙම ගුණ සුවඳ දියුණු කරගෙන නිවන් මඟ පසක් කරගන්නට හැකි අයුරින් අපි හැමෝම කටයුතු කරමුයි කියන උතුම් සිතුවිලි හදවත්හි පෙරදරි කරගන්න. එනිසා පින්නතුනි හැකි අයුරින් ඔබට හැකි අයුරින් යථා බල සන්තුට්ඨි කියව ආකාරයෙන් ඔබ පොහොසත් වී සිටින භෞතිකමය වශයෙන් වෙන්න පුළුවන්. ධනයෙන්, වස්තුවෙන්, නොයෙක් දෙයින් ඔබ පොහොසත් වී සිටින දෙය හුවමාරු කරගෙන හැම සිත් සතන් තුළම සතුට දානය කරමින් සැනසීම කරා ගමන් කරන්නට මේ උතුම් දහම් කරුණු ටික ඔබේ ජීවිතයට අංශු මාත්‍රයක හෝ පිහිටක් වෙමින් නිවන් දොරගුළු විවර කරන්නටම උපාය මාර්ගයක් මගක්ම හෙළිවේවායි ආශිර්වාද කරමින් හැම සිත් සතන් පහන් වී උතුම් සිතුවිලි සැනසීමෙන් පවත්වමින් කටයුතු කරන මේ පින්වන්ත මොහොතේ හැකි හැමෝටම සදහැසිත පෙරදරි කොට කටයුතු කරන්නට පින්වතුනි අපි මේ ධර්ම දේශනාවන් සිදු කරන මේ ධර්මායතනයේ මේ දිනවල මේ වසංගත කාලයේම පින්වතුනි මේ වසංගතයේහි යථා ස්වභාවය නුවණින් ගවේෂණය කරමින් ධර්මානුකූලව කටයුතු කරමින් සිටින මේ කාලය තුලම පින්වතුනි මුළු මහත් ලෝකයට හිත පිණිස සුව පිණිස සැනසීම පිණිස මහා ආශිර්වාදයක් පිණිස උතුම් තුනුරුවනේ ගුණ සිහි කරගෙන තුනුරුවන්ගේ ගුණ සිහි කරගෙන ධම්ම චේතිය ඉදි කරනවා මේ උතුම් ධර්මයේ සත්‍යතාවය මේ උතුම් ධර්මයේහි අනන්ත ගුණ සුවඳ උදෙසා ධම්ම චේතිය ඉදි කරමින් පවතිනවා. ඒ වගේම පින්වතුනි මේ මහා භද්‍ර කල්පයේහි පහළ වුණු සිව් බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහි කරගෙන අනාගතයට මේ සම්බුද්ධ ශාසනයක පහළ වෙන අප මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන මහා භද්‍ර කල්ප විහාරය ඉදි කරමින් පවතිනවා. ඒ වගේම පින්වතුනි ධර්ම මන්දිරයත් ගිලන් භික්ෂූන් සඳහා කාශ්‍යප මේ මහරහතන් වහන්සේගේම ගුණ සිහි කරගෙන කාශ්‍යප කුටියත් ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරගෙන සාරිපුත්ත කුටියත් මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරගෙන මොග්ගල්ලාන කුටියත් ඉදි කරමින් වර්තමාන ගිලන් භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට අවශ්‍ය පහසුකම් සලසමින් පවතිනවා. ඉතින් යම් කෙනෙක්ගේ සිතේ සතුටක් වේ නම් ඒ කටයුතු සඳහාද ඔබටද දායක වෙමින් මූලික වෙමින් කටයුතු කරන්නට අවස්ථාව තිබෙනවා. එලෙස යම් කෙනෙක්ගේ සිතෙහි පහන් සිතුවිල්ලක් ඇති වූයේ නම් ඒ සඳහා ඔබට මේ අංකයන් ඔස්සේ අපව ඇමතීමෙන් සහ සම්බන්ධ විය හැකි 0.71 415යි 89යි 39යි කියන මේ අංකය ඔස්සේ 0.71 417යි 89යි 39 කියන අංකය ඔස්සේ අපව ඇමතීමෙන් ඒ උතුම් සත්ක්‍රියාවටද ඔබටද දායක විය හැකි බව මෙත් සිතින් සිහිපත් කරමින් මේ කළ උතුම් මහා කුසලයෙහි ආශිර්වාදය ආරක්ෂාව ඒ වගේම
සැනසීම විශේෂයෙන්ම මෙහි සැදැහැති දායකත්වයගෙන කටයුතු කරන දැනට කුවේට්හි සේවයේ නියුතු පින්වත් නන්දනී ජයසේකර මහත්මියගේ ඒ ප්‍රධාන අරමුණ බවට පත්වෙච්ච තංගල්ල විතාරන්දෙනිය ශ්‍රී ගල්කන්දාරාම පාරේ තල්වත්ත අංක 137 නිවසේ විසූ 2010 වසරේ ජුනි මාස 18 වන දින අකල් මරණයකට ගොදුරු වූ හසිතා සෙව්වන්දි සමරතුංග දියණියට පින් අනුමෝදන් කිරීම මුඛ්‍ය අරමුණ බවට පත් කරගෙන සෙසු අරමුණු අතර පරලොව සැපත් ජේ.ඒ. මැණික්හාමි මෑණියන්ට එවැගේම ජී.පී. ප්‍රේමදාස සහෝදරයා ඇතුළු නමින් පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරමින් මේ කොරෝනා වසංගතය දුරු වී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි ප්‍රාර්ථනා කිරීමත් දේශකයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම දානය හේතු වාසනා වේවා කියන සත් සිතුවිල්ලත් ඒ උතුම් සත් සිතුවිල්ල අපි සාදු සිතින් අනුමෝදන් වනු ලබනවා. ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පින්වත් නන්දනී ජයසේකර මහත්මියගේ සැදැහැති දායකත්වයෙන් සිදු කළ මේ උතුම් ධර්මානුශාසනයෙන් රැස් වූ මහා කුසලයෙන් ඔබ අප හැමට වහවහා උතුම් ධර්ම මාර්ගයේම පසක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණාබිලාසී වූ ඔබ හැමට වහවහා උතුම් නිවන් දොරගුළු විවර වේවා. තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ 2010 ජුනි මාස 18 වන දින අකල් මරණයකට ගොදුරු වූ තංගල්ල විතාරන්දෙනිය ශ්‍රී ගල්කන්දාරාම පාර තල්වත්ත අංක 137 නිවසේ විසූ හසිතා සෙව්වන්දි සමරතුංග දියණියට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බවින් හසිතා සෙව්වන්දි සමරතුංග දියණියට මතු භවයන්හිදී මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේ දීර්ඝායුෂ ලබන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා. අද ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේට්හි සේවයේ නියුතු නන්දනී ජයසේකර මහත්මියයි. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.